හරි. ඉතින් අපි ලියමු අත්පෑනේ වියදම් නිසා අයිතිකරුගේ හිමිකම අඩු වේ. වියදම් නිසා අයිතිකරුගේ හිමිකම අඩු වේ. හරි. පුතේ අපිට ඊළඟට තියෙන්නේ ආදායම් වියදම් සහ ලාභය කියන්නේ මොකක්ද කියලා කතා. එතන මෙන්න මෙතන අපි ගත්තොත් එහෙම මේ ආදායම සහ මේ වියදම අතර වෙනසට අපි කියන මොකද්ද? ලාභය කියලා. මේ සාමාන්‍ය ව්‍යාපාරයක නැත්නම් මොනම දෙයක් හරි ගත්තොත් ලාභය හොයනවා කියලා කියන්නේ ආදායම සහ වියදම අතර වෙනස හොයාගන්න එක. ඒතර මේකෙදි අපිට ඒ අනුව ගත්තාම ආදායම සහ වියදම අතර වෙනස කියනවා ලාභය කියලා. ඉතින් ආදායම සහ වියදම් කියන කොටස නැවත ටිකක් විස්තරාත්මකව කතා කරනවා. ඒතර අපේ 12 වෙනි එකේ තියෙනවා ආදායම් කියන්නේ මොනවද කියලා. පුතේ අපි ආදායම් කියන එක නිර්වචනය කරනවා මෙන්න මෙහෙම. හොඳට බලන්න. අමතර ප්‍රාග්ධනය හැර හිමිකමේ සිදුවන සියලු වැඩිවීම් අපි කියනවා ආදායම් කියලා. හරිද එහෙම කිව්වොත්? එහෙම කිව්වොත් හරිද? අමතර ප්‍රාග්ධනය හැර. එතන මෙයා හැර. මෙන්න මෙයා නැහැ. මෙයා නැතුව හිමිකමේ සිදුවන අනිකුත් සියලුම වැඩිවීම් අපි කියනවා ආදායම් කියලා. ඉතින් ඒක හරිද? කවුද හරි කියන්නේ වැරදි කියන්නේ කවුද? ඔව් සර්. හරිද වැරදිද? හරි සර්. හරි. මෙන්න මේක බලන්න මම ආයෙ කියන්න. අපිට කියනවා අමතර ප්‍රාග්ධනය හැර හිමිකමේ සිදුවන සියලු වැඩිවීම් ආදායම් ලෙස හඳුන්වනවා. හරිනේ. එහෙනම් ඒ කතාව හරි. ඒ වගේම කියනවා මේ පැත්තේ ගැනිලි හැර මෙන්න මේ ගැනිලි කියන එක හැර සියලුම හිමිකමේ අඩුවීම අපි කියනවා මොකක් කියලාද? වියදම් කියලා. එහෙනම් ඒකත් හරි. අමතර ප්‍රාග්ධනය හැර හිමිකමේ සිදුවන සියලු වැඩිවීම් අපි ආදායම් කියනවා. ගැනිලි හැර හිමිකමේ සිදුවන සියලු අඩුවීම් අපි කියනවා වියදම් කියලා. හරි. එහෙනම් පුතේ අපි ආදායම් කියන තැන නිර්වචනය ලියමු. 12 වෙනි එක ටියුට් එකේ 8 වෙනි පිටුව ආදායම් ප්‍රතිපලන ලියමු පුතේ. ප්‍රතිපලන ලියන්න. අමතර ප්‍රාග්ධනය හැර හිමිකමෙහි සිදුවන සියලු වැඩිවීම් ප්‍රතිපලනින් අමතර ප්‍රාග්ධනය හැර හිමිකමෙහි සිදුවන සියලු වැඩිවීම් නිල් පැනේ ලියමු. ආදායම් ලෙස හඳුන්වයි. අමතර ප්‍රාග්ධනය හැර හිමිකමෙහි සිදුවන සියලු වැඩිවීම් නිල් පැන අරන් ලියනවා ආදායම් ලෙස හඳුන්වයි.
ආදායම් ලෙස හඳුන්වන හරි අපි ලියමු ව්‍යාපාරයක ආදායම අලුත්යේදකින් නිපැනේ ව්‍යාපාරයක ආදායම සම්පූර්ණයෙන් එහි ව්‍යාපාරයක ආදායම සම්පූර්ණයෙන් එහි අයිතිකරුට හිමි වන අතර सर संपूर्णයෙන් එහි අයිතිකරුට හිමි වන අතර සම්පූර්ණයෙන් එහි අයිතිකරුට හිමි වන අතර ආදායම් හේතුවෙන් ව්‍යාපාරයේ හිමිකම වැඩි වේ. හරි. පුතේ අපි උදාහරණ ටිකක් ලියමු. ආදායම් වලට සාමාන්‍ය ව්‍යාපාරයක් ගත්තොත් එහෙම ප්‍රධානම ආදායම අපි දකින්නේ ගොඩක් ව්‍යාපාරවල විකුණුම් ආදායම. විකුණුම් වලින් ලැබෙන ආදායම. ඊට අමතරව ඒගොල්ලන්ට පොඩි ආදායම් හම්බ වෙන්න පුළුවන්. මොකද ව්‍යාපාරයේ මුදල් බැංකු ටික තැන්පත් කරලා තියෙනවා නම් පොඩි ආදායම් හම්බ වෙනවා. කුලී ආදායම් හම්බ වෙනවා. ඒ කොහොමද? ව්‍යාපාරයෙන් කොටසක් කුලියට දීලා තියෙනවා නම් කුලී ආදායම් හම්බ වෙන්න පුළුවන්. විකුණුම් වලට අදාළවම කොමිස් ආදායම් හම්බ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ කුලී ආදායම් හම්බ වෙනවා, පොලි ආදායම් හම්බ වෙනවා, ඒ වගේම විකුණුම් ආදායම් හම්බ වෙනවා, ඒ වගේම කොමිස් ආදායම් හම්බ වෙනවා. ඔන්න ඔය වගේ විවිධ ආදායම් ව්‍යාපාරයකට ලැබෙන්න පුළුවන්. හරි අපි උදාහරණ දෙමු. විකුණුම් ආදායම් උදාහරණ කියලා ලියලා කියන්නේ විකුණුම් ආදායම් කොමිස් ආදායම් පොලි ආදායම් ඊළඟට කුලී ආදායම් අපිට එකක් අමතක වුණා කියන්න ලාභාංශ ආදායම් අපි කතා කළා කලින් සති දෙක තුනේදී මතක ඇති සංස්ථාපිත සමාගම් කොටස් එකතු කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කර ගන්නවා කිව්වා. ඒකට ඒකට හම්බ වෙන ප්‍රතිලාභය ලාභාංශ කියලා කිව්වා මතකයි නේද? ලාභාංශ ආදායම් විකුණුම් ආදායම් කොමිස් ආදායම් පොලි ආදායම් කුලී ආදායම් ලාභාංශ ආදායම් ඔය වගේ විවිධ ආදායම් අපිට ව්‍යාපාරවල හම්බ වෙනවා. ඒ වගේම අපේ මූල්‍ය ප්‍රකාශන කියන පාඩමේදී ඔය ගැන අපි තවත් විස්තරාත්මකව කතා කරමු. හරි. පුතේ අපි යමු වියදම් කොටසට. වියදම් කියන කොටසට එන්න. අපි එකත් නිර්වචනයෙන් යුක්තත් කරන්නේ. කලින් කියලා වගේම ලියන්න. මෙතනින් අපිට ගලපලා ලියන්න පුළුවන් පුතේ. ගැනිලි හැර හිමිකමේ සිදුවන සියලු අඩුවීම් අපි කියන වියදම් කියලා. ප්‍රථමයෙන් ලියන්න. ගැනිලි හැර
හිමිකමෙහි සිදුවන ගැනිලි හැර හිමිකමෙහි සිදුවන සියලු අඩුවීම් රතිපෑනේ කියන්න අමතකුණා. ගැනිලි හැර හිමිකමෙහි සිදුවන සියලු අඩුවීම් නිල් පැන අරන් ලියමු. වියදම් ලෙස හඳුන්වයි. වියදම් ලෙස හඳුන්වයි. හරි. අපි අලුත් ඡේදයෙන් ලියමු නිල් පැනේ. හිමිකම හේතුවෙන් වියදම් හේතුවෙන් අයිතිකරුට ව්‍යාපාරය කෙරෙහි ඇති අයිතිය අඩුවීම සිදුවේ. හරි. අපිට උදාහරණ ලියන්න පුළුවන්. ව්‍යාපාරවල විවිධ වර්ගයේ වියදම් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් වැටුප් වියදම්, විදුලි වියදම්, දුරකථන ගාස්තු, ගෙවල් කුලී, පොලී වියදම් වගේ වියදම් වර්ග රාශියක් අපිට දකින්න. හරි අපි ලියමු. උදාහරණ ලියන්න පුතේ. වැටුප් වියදම්, දුරකථන ගාස්තු, විදුලි ගාස්තු, ණය පොලී, විකුණුම් පිරිවැය, හරි. ඒ ටික තමයි අපිට ප්‍රධාන නැත්නම් මූලිකවම මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ. ඒ වගේ මේ පොඩි අනු කොටස් ටිකක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරගෙන යමු. මම එක්කම මේක මකන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේක. අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ ආදායම ගත්තොත් වියදම ගත්තොත් මේ දෙන්න අතර තියෙන වෙනස අපි කියනවා මොකද්ද? ලාභය කියලා කියනවා. ආදායම සහ වියදම අතර වෙනස ලාභය කියලා. හරි. අපි පොඩි ඡේදයක් විදිහට ලියමු. පුතේ ලාභය කියන අපේ මාතෘකාව තියෙන තැන ලියන්න. අලු පෑනේ. ව්‍යාපාරයක අලු පෑනේ පුතේ. ව්‍යාපාරයක
ආදායම සහ ව්‍යාපාරයක ආදායම සහ වියදම අතර වෙනස. ආදායම සහ වියදම අතර වෙනස. වියදම අතර වෙනස. ලාභය හෝ අලාභය ලෙස හඳුන්වයි. ලාභය හෝ අලාභය ලෙස හඳුන්වයි. හරි. මෙන්න මේකේ සමීකරණය පොඩ්ඩක් තියමු අපි. මෙන්න මෙහෙම ලියලා කොටු කරගන්න. ටියුට් එකේ පුතේ අනිත් පැත්තේ පිටුවේ තියලා තියෙනවා. බලන්න පොඩ්ඩක්. අනිත් පැත්තේ පිටුවෙන් ලස්සනට මේක ලියලා ලාභය හෝ අලාභය සමයි ආදායම ඍණ වියදම. හරි. පුතේ අපිට ඊළඟට තියෙන්නේ කතා කරන්න විශේෂ කොටසක් කීර්ති නාමය. මේක අත් කරලා තියෙන්නේ අපිට අමතර විභාගෙදී අහුවොත් කියන්න. මොකද අපේ සිලබස් එකේ තියෙන වචනයක් නෙවෙයි මේක. කීර්ති නාමය. පුතේ කීර්ති නාමය නැත්නම් මේකට කියනවා ගුඩ්විල් කියලා කියනවා. ගුඩ්විල් කියලා කියනවා. කීර්ති නාමය කියලා කියන්නේ ව්‍යාපාරයක් ව්‍යාපාර කටයුතු කණ්ඩව කරගෙන ගිහිල්ලා එයා උපයගෙන තියෙන ප්‍රසිද්ධිය නැත්නම් අපි කියනවා එයා මිනිස්සු අතර කොච්චර දුරට ජනප්‍රියද කියන එක තමයි අපි මේ කීර්ති නාමය කියන එකෙන් කියන්නේ. ඒත් සාමාන්‍ය අපි දන්නවා ව්‍යාපාර ඒගොල්ලන්ගේ කීර්ති නාමය නැත්නම් එයාලගේ සන්නම් නාමය නැත්නම් කියනකට බ්‍රෑන්ඩින් කියලා නම ප්‍රවර්ධනය කරන්න විවිධ දේවල් කරනවා. ව්‍යාපාරයේ නම ප්‍රවර්ධනය කිරීම සඳහා. යන්නේ එකට අපි කියනවා කීර්ති නාමය කියලා. උදාහරණයක් විදිහට සාමාන්‍ය ව්‍යාපාරයක් විකුණද්දී ව්‍යාපාරයේ වත්කම් වල වටිනාකමට එකතු කරනවා කීර්ති නාමය කියන වටිනාකම. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රසිද්ධ ලංකාවේ මිනිස්සු අතර ජනප්‍රිය ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරේ විකුණද්දී ව්‍යාපාරයේ තියෙන දේපල වලට අමතරව කීර්ති නාමය සඳහා යම් මුදලක් අය කරනවා. උදාහරණයක් විදිහට අපි තුමු සිංගල් කියන ආයතනය තවත් ආයතනයකට විකුණනවා නම් ලංකාවේ හැමෝම සිංගල් කියන ආයතනය ගැන දන්නවා. ඒක නිසා එයා ඒ නමටත් යම් කිසි මුදලක් අය කරනවා. අන්න ඒකට අපි කියනවා කීර්ති නාමය කියලා. හරි. ටොපික් එක. අල්පයන් ලියන්න. ව්‍යාපාරයක් විසින් තම ව්‍යාපාර කටයුතු
දීර්ඝකාලීනව පවත්වාගෙන යාමෙන් ලබාගෙන ඇති ප්‍රසිද්ධිය ලබාගෙන ඇති ප්‍රසිද්ධිය ලබාගෙන ඇති ප්‍රසිද්ධිය කමාවක් පිළිගැනීම කීර්ති නාමයේ ලෙස හඳුන්වයි. කීර්ති නාමයේ ලෙස හඳුන්වයි. කීර්ති නාමයේ ලෙස හඳුන්වයි. පුතේ ඔය ටික දැනගත්තාම ඇති කීර්ති නාමය කියන එක. සර් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කනෙක්ෂන් අවුල් කියලා. හරි. මම උදාහරණයක් ගන්නම්කෝ. දැන් හිතන්න අපි ටීවී එකක් ගන්න යනවනම් ඔයාලට අග්ගල මතක් වෙන්නේ කොහෙද? කියන්න බලන්න. අපි අලුතෙන් ටීවී එකක් ගන්න යනවා. අපිට මතක් වෙන්නේ කොහෙද? සිංගර්, තව අබාන්ස් සොෆ්ට් ලොජික් අන්න ඒ වගේ අපිට මතක් වෙන එක තමයි පුතේ අපි අතර අපි විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා අන්න ඒගොල්ලන්ගේ භාණ්ඩය හොඳයි කියලා. නැත්නම් අපි ඒගොල්ලන් ගැන පැහැදීමක් තියෙනවා. නැත්නම් අපි ඒගොල්ලන් ගැන අනිත් අයට වඩා විශේෂයෙන් සැලකිල්ලක් දක්වනවා. කියන්නේ අපි ගැන තියෙනවා ඒගොල්ලන් ගැන හොඳ ආකල්පයක්. අන්න ඒකට අපි කියනවා කීර්ති නාමය කියලා. ඒතකොට ඒක ව්‍යාපාරයක වත්කම. කීර්ති නාමය කියන්නේ වත්කම. මොකද කවදා හරි ව්‍යාපාරයේ විකුණන දවසට කීර්ති නාමයටත් වටිනාකමක් එකතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සිංගර් කියන ආයතනයේ අතීතයේ සිට වර්තමානයේ දක්වා ඒගොල්ලන්ගේ භාණ්ඩ විකුණලා අලවියෙන් පසු සේවාව සපයලා මේගොල්ලන් හදාගත්ත ඒ ප්‍රසිද්ධිය නැත්නම් අපේ තියෙන කැමැත්ත ඒගොල්ලන් එක දවසෙන් හදාගත්ත දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ ඒගොල්ලන් ඒකට මහන්සිලා හදාගෙන තියෙනවා. ඒකට තියෙනවා වටිනාකම. සිංගර් වගේ ආයතනයක් අද ආරම්භ කළොත් එයාට දැන් තියෙන ආයතනයේ තරම් සාර්ථකව නැත්නම් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එimhe සිංගර් කියලා ආයතනය සහ ඒ නමෙන් ඊට ආසන්න නමකින් වෙන ආයතනයක් පටන් ගත්තොත් අපි ඒ අලුතෙන් පටන් ගත්ත එකට යන්නේ නැහැ. ඒකෝ තමයි අපි අරකට යන්නේ අපි ඒ ගැන හොඳ ආකල්පයක් අපි ගාව තියෙනවා. ඒතර සිංගර් කියන ආයතනයේ තව කෙනෙක්ට විකුණනවා නම් එයා ව්‍යාපාරයේ තියෙන ගොඩනැගිලි වල සහ වත්කම් වල පිළිවෙල විතරක් නෙමෙයි කීර්ති නාමය කියන එකත් වටිනාකමක් වත්කමක් විදිහට සැලකෙනවා. සර් එතකොට මූල්‍ය වටිනාකමක් නැහැනේ. මූල්‍යමය වටිනාකමක් තියෙනවා. සාමාන්‍යයෙන් කීර්ති නාමය කියන වටිනාකම ගණනය කරන්න විශේෂඥයෝ ඉන්න ලංකාවේ. ඒගොල්ලන් කියනවා මෙන්න මේ ඔයගොල්ලන්ගේ නම මෙන්න මෙච්චරක් වටිනවා කියලා. ලෝකේ මේ වෙද්දි වටිනාම සන්නම් නාම තමයි මෙන්න මේවා. ලිටලින් කොකාකෝලා ඔයාලා අහලා ඇති මේ වගේ නම ප්‍රසිද්ධයි. අන්නේ නම තියෙන ප්‍රසිද්ධිය තමයි අපි කියන්නේ පුතේ කීර්ති නාමය කියලා. ඒක මූල්‍යමය වටිනාකම තියෙනවා. උදාහරණයක් විදිහට ගන්නකො කෙනෙක් අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා සිංගර් එක වගේ දියුණු වෙන්න තව අවුරුදු ගාණක් යනවා. හැබැයි එයාට ඊට වඩා ලේසි සිංගර් කියන ආයතනය මිලදී අරගත්තොත් එයාට අර තරම් කාලයක් යන්නේ ඒකට දියුණු වෙන්න. හේතුව තමයි දැනටමත් ඒකට පරිභෝගික පිරිසක් මිනිස්සු පිරිසක් හැදිලා තියෙන්නේ. ඒක අලුතෙන් හදන්න යාට දවසෙන් දෙකකින් බෑ. අන්න ඒක තමයි අපි කියන්නේ කීර්ති නාමය කියන්නේ. පැහැදිලිද පුතේ දැන්? ඔව් සර් thank you. හරි. ඔකට හොඳම උදාහරණය තමයි පුතේ. ඔඩෙල් කියලා ඔයාලා අහලා තියෙනවද? ඔඩෙල් කියන ආයතනේ. ඒක විකුණද්දී ඒගොල්ලන්ගේ කීර්ති නාමය සඳහා අය කරපු මුදල සාමාන්‍ය ඒගොල්ලන්ගේ වත්කම් වල වටිනාකමට වඩා වැඩි. කියන්නේ
වත්කම් කියන්නේ මෙන්න මේ වගේ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටර රථ මේ තියෙන ඔක්කොමනේ. කීර්ති නාමය කියන එක අපිට පේන්නේ නැහැ. ඒක මෙන්න මෙහෙම අල්ලලා පෙන්නන්න බෑ. මෙන්න මේකයි කීර්ති නාමය කියලා. හැබැයි මෙන්න මේකට අපි හිතමු මිලියන 100යි නම් මේකටත් මිලියන 100යි. එතකොට ව්‍යාපාරේ වටිනාකම මිලියන 200යි. හැබැයි ඒක කෑලි කෑලි කරලා මේ වත්කම් විදිහට විකුත් එහෙම ගන්න පුළුවන් මිලියන 100යි. මිලියන 100ක් කියන්නේ නම හදාගත්ත නම. ඒ කියන්නේ හදාගත්ත නම කියන එක සාමාන්‍ය ව්‍යාපාරයක හොඳ වත්කම. ඉතින් කීර්ති නාමය කියන එකට යටින් ලියන්න කීර්ති නාමය යනු ව්‍යාපාරයක වත්කමකි. කීර්ති නාමය යනු ව්‍යාපාරයක වත්කම. හරි. ඊළඟ අපෙන් අහනවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් අතර වෙනස පැහැදිලි කරන්න නැත්නම් වෙනස්කම් පිළිගමු. ජංගම වත්කම් ජංගම නොවන වත්කම්. උතේ මොනවද වෙනස්කම් තියෙන්නේ? ඕගොල්ලන්ට හිතෙන ඒවා කියන්න බලන්න. අපි ගිය සතියේ කතා කරා. ජංගම වත්කමක් නම් අපේක්ෂිත ප්‍රතිලාභ වසරකට වඩා අඩුයි. මේකේ වසරකට වඩා වැඩි. අපේක්ෂිත ප්‍රතිලාභ වසරකට වඩා වැඩි. ඒ වගේම පුතේ ජංගම වත්කම් ගත්තොත් සාපේක්ෂව බොහෝ විට මිල අඩුයි. මොකද ජංගම වත්කම් කියලා කියන්නේ විකුණන්න තියෙන භාණ්ඩ තොගය ඊට පස්සේ ව්‍යාපාරයේ ස්ටෑම්ප් පැන්සල් පොත් ඒ වගේ දේවල්නේ. ජංගම නොවන වත්කම් කියන්නේ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටර රථ ඒ වගේ දේවල්. සාපේක්ෂව බොහෝ විට මිල වැඩි. ඒ වගේම පුතේ අපි ෂෙයා කිරීම කියලා පාඩමක් තියෙනවා. ඒකදී අපි විස්තරමකව කතා කරනවා. ජංගම වත්කම් ෂෙයා නොකරයි. ජංගම නොවන වත්කම් අපි කියනවා ඉඩම් හැර ෂෙයා කරයි. ඉඩම් හැර අනිත් ඒවා ෂෙයා කරයි. ජංගම වත්කම් වල අපි කියනවා ද්‍රවශීලතාවය වැඩි කියලා. අපි ජංගම නොවන වත්කම් වල කියනවා ද්‍රවශීලතාවය අඩුයි කියලා. පුතේ මෙන්න මේ කොටස් දෙකම අපි කතා කරනවා මූලදත්ත ප්‍රකාශනය කියන පාඩමේදී. හරි. දැනට අපි ඔය ටික තියාගෙන යමු. ලියන්න. ටියුට් එකේ පුතේ වෙන් කරලා තියෙනවා. ඔයගොල්ලන් දකින්න ඇති. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. මුලින්ම කළු පෑනේ ලියා ගන්න ජංගම වත්කම් ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්.
හරි. ජංගම වත්කම් පැත්තේ සරුවක් දාලා ලියමු පළවෙනි එක. අපේක්ෂිත ප්‍රතිලාභය වසරකට වඩා අඩුය. අපේක්ෂිත ප්‍රතිලාභය වසරකට වඩා අඩුය. ජංගම නොවන වත්කම් පැත්තේ ලියන්න. අපේක්ෂිත ප්‍රතිලාභය වසරකට වඩා වැඩිය. වසරකට වඩා වැඩි. ඊළඟ එක සාපේක්ෂව බොහෝ විට මිලා ගිය. සාපේක්ෂව බොහෝ විට මිලා ගිය. ජංගම නොවන වත්කම් පැත්තේ සාපේක්ෂව බොහෝ විට මිල වැඩිය. සාපේක්ෂව බොහෝ විට මිල වැඩිය. ජංගම වත්කම් පැත්තේ ජංගම වත්කම් වල ලියන්න තුන්වෙනි තරුව ක්ෂය නොකරයි. ක්ෂය නොකරයි. අපේ ක්ෂය කියලා ලියන්නේ මෙන්න මෙහෙම. බලන්න. ක්ෂය කියලා අපි ලියන්නේ මෙන්න මෙහෙම. ක්ෂය නොකරයි. ජංගම නොවන වත්කම් පැත්තේ ජංගම නොවන වත්කම් පැත්තේ ඉඩම් හැර ක්ෂය කරයි. ඉඩම් හැර ක්ෂය කරයි. ඊට පස්සේ ජංගම වත්කම් පැත්තේ ද්‍රවශීලතාවය ඒක ලියන්න මෙන්න මෙහෙම. ද්‍රවශීලතාවය වැඩිය. ජංගම නොවන වත්කම් වල ද්‍රවශීලතාවය අඩුය. ද්‍රවශීලතාවය අඩුය. හරි. ඉතින් මේක මකන්න. ඊළඟට ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියන එක ඔයාලා ලියලා මට එවන්න මම බලලා කියන්නම් හරියට. මේ වගේම තමයි ලියන්න තියෙන්නේ. හරි. ඒ වගේම තමයි පුතේ ටියුට් එකේ 17 වෙනි එකේ ඉඳන් මෙන්න මෙහෙම ලියන්න තියෙන්නේ. මම පළවෙනි එක විතරක් කරලා පෙන්නන්න. ඊටු ටික ඔයාලා කරන් යන්න. අපි ගිණුම් කරන සමීකරණ ඉදිරියේදී කතා කරනවා.
18 වෙනි එක බලන්න. පහත ගනුදෙනු හා සිද්ධීන් නිසා වත්කම් වගකීම් හිමිකම් ආදායම් හා වියදම් සඳහා සිදු කරන බලපෑම විස්තර කරන්න. එතකොට පුතේ A කියන එකේදී අපිට ලියන්න පුළුවන් 2021 එක දින චමන් විසින් ලක්ෂ්‍ය 2ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරාලු. එහෙනම් වත්කම් මොකද වෙන්නේ? වැඩි වේ, හිමිකම වැඩි වේ. B කියන එකේදී 1,50,000ක දා මෝටර රථයක් මිලදී ගැනීම. එහෙනම් මොකද වෙන්නේ? වත්කම් වැඩි වේ, ආයි වත්කම් අඩු වේ. C කියන එක 5,000ක වටිනා භාණ්ඩ පියන්ගෙන් ණයට ගැනීම. එහෙනම් වත්කම් වැඩි වේ, වගකීම් වැඩි වේ. පුතේ පැහැදිලිද ලියන විදිහ? දනුන් සචිනි පුතේ ලියන විදිහ තේරුණාද? ඔව් සර්. නතාෂා තේරුණාද? සෙනායා, ශෙහානි හරි. පුතේ ඔය විදිහට ඉතුරු ටික ලියන්න. එතකොට අපි ටියුට් එක සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඒ වගේම 19 වෙනි ප්‍රශ්නේ උත්තර ලියන්න. මම ස්ක්‍රීන් එකට ගන්නම් පුතේ අපේ පේපර් එක. පොඩ්ඩක් බලන්න. හරි. ඔයාලට පේනවද පුතේ පේපර් එක? ස්ක්‍රීන් එකේ? ළමයි. ඔව් සර්. හරි. පුතේ මට කියන්න බලන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ.